හොඳයි. අපි දැන් මේ කතා කර කර හිටියේ ශාක ප්‍රචාරණය කියන මාතෘකාව පිළිබඳවයි. මේ ගැන චුට්ටක් නිකන් මතක් කරලා දෙනවා නම් ඕගොල්ලන්ට අපි දන්න දෙයක් තියෙනවා. කිසියම් ශාකයක් ගත්තාම ඒ ශාකයෙන් දුහිතෘ ශාක නැත්නම් අලුත් පරම්පරාවක් නිපදවන ක්‍රියාවට තමයි අපි කියන්නේ ශාක ප්‍රචාරණය කියලා. යම් ශාකයකින් දුහිතෘ ශාක නිපදවා ගැනීමේ ක්‍රියාව. එතකොට මේ ශාක ප්‍රචාරණය කළ හැකි ක්‍රමහෙවත් ආකාර දෙකක් ගැන කතා කළා. එකකට කිව්වා ලිංගික ප්‍රචාරණය, එහෙම නැත්නම් සමහරු කියනවා බීජ ප්‍රචාරණය කියලා. තව එකක් තියෙනවා වර්ධක ප්‍රචාරණය. ඒකට සමහරු කියනවා අලිංගික ප්‍රචාරණය කියලා. මේ ලිංගික ප්‍රචාරණයේ පවතින මූලික ලක්ෂණය තමයි මෙහිදී ජන්මාණු කියන ප්‍රජනක සෛල හා වෙනවා. ප්‍රජනනය සඳහා හැඩගැසුණු සෛල ජන්මාණු වෙනවා. ඒ ජන්මාණු සෛල හා වීමෙන් සිදුවන දුහිතෘ ශාක නිපදවීම තමයි ලිංගික ප්‍රචාරණය කියන්නේ. එතකොට මේ ජන්මාණු කියන ව්‍යුහ හා වීමෙන් හටගන්නා ව්‍යුහයට අපි කියනවා යුක්තාණුව කියලා. ඇත්තටම දැන් මෙතෙන්දි වෙන්නේ මෙහෙම දෙයක්. ප්‍රජනනය සඳහා හැඩගැසුණු මේ සෛල වලට අපි කියනවා ජන්මාණු. මේ ජන්මාණු කියන සෛල තියෙනවා. මේවා එකතු වෙනවා හෙවත් හා වෙනවා. මේ හා වීමෙන් නැති වෙන ව්‍යුහයට අපි කියනවා යුක්තාණුව කියලා. එතකොට මෙන්න මේ යුක්තාණුව කියන ව්‍යුහය තවදුරටත් වැඩෙනවා හෙවත් වර්ධනය වෙනවා. විශේෂිත වූ කායික හා රූපීය වෙනස්කම් හෙවත් විකසනය වෙනවා. මේ යුක්තාණුව වර්ධනය හා විකසනයට ලක්වීමෙන් ලැබෙන ව්‍යුහයට අපි කියනවා කලලය කියලා. යුක්තාණුව වර්ධනය හා විකසනය වීමෙන් ලැබෙන ව්‍යුහයට අපි කියනවා කලලය කියලා. මෙන්න මේ කලලය කියන ව්‍යුහය වටා ආරක්ෂක පටල ස්‍රාවය වෙනවා. ඒ වගේම ස්‍රාවය වෙනවා කලලය කියන ව්‍යුහය වටා සංචිත ආහාර. අන්න ඒ මගින් ඇතිවන ව්‍යුහයට අපි කියනවා බීජය කියලා. කිසියම් කලලයක් වටා සංචිත ආහාර සහ ආරක්ෂක පටල ස්‍රාවය වීමෙන් හටගන්නා ව්‍යුහය බීජය වෙනවා. ඒතර අපිට පුළුවන් මේ බීජය කියන ව්‍යුහය මගින් දුහිතෘ ශාක නිපදවා ගන්න. මෙහිදී ඇත්තටම ජන්මාණු හාවීමක් වන නිසා මේක ලිංගික ක්‍රියාවක්. ඒ මගින් හටගන්නා දුහිතෘ ශාක අපි කියනවා ලිංගික ප්‍රචාරණය මගින් නිපද වූ ශාක කියලා. මේකට දායක වන ව්‍යුහය බීජය නිසා මේකට සමහරව කියනවා බීජ ප්‍රචාරණය කියලා. එතකොට තව ශාක ප්‍රචාරණ ආකාරයක් තියෙනවා. ඒ ගැන ඉදිරියේදී තමයි කතා කරන්නේ මේ කොටසින් පස්සේ. ඒකට අපි කියනවා වර්ධකේවත් අලිංගික ප්‍රචාරණය කියලා. දැන් ළමයි ඒකේ තියෙන විශේෂත්වය තමයි මෙහිදී ජන්මාණු ආවීමක් වෙන්නේ නැහැ. ශාකයක තියෙන වැඩිවීමට හෙවත් වර්ධනයට දායක වන කොටස් මගින් දුහිතෘ ශාක නිපදවනවා. යම් ශාකයක වර්ධනයට දායක වන කොටස් කියන්නේ ශාකයේ කඳ තියෙනවා. ශාකයේ පත්‍ර තියෙනවා. ඒ වගේම මුල් තියෙනවා. යම් ශාකයක වර්ධනයට දායක වන හෙවත් වර්ධක කොටස් වලින් දුහිතෘ ශාක නිපදවීමට අපි කියනවා වර්ධක ප්‍රචාරණය කියලා. ඒක ඉදිරියේදී අපි වෙනම පාඩමක් වශයෙන් සලකා බලාවි. දැන් අපි කතා කරමින් ඉන්නේ මේ කියන ලිංගික ප්‍රචාරණය හෙවත් බීජ ප්‍රචාරණය පිළිබඳවයි. ඊයටදී අපි කතා කරලා තියෙනවා මෙතෙන්දී බීජයක් හට ගැනීමේ ක්‍රියාව ගැන. ඊයටදී අපි කිව්වා බීජයක් හට ගන්නකොට ඉස්සෙල්ලාම පියවර 4ක් තියෙනවා. ඩිම්බයක් හට ගැනීම, පරාගයක් හට ගැනීම, සංසේචනය, පරාගණය, සංසේචනය හා විකසනය. බීජයක් හට ගැනීමේ ක්‍රියාවේ ප්‍රධාන පියවර 4ක් තියෙනවා. එකක් තමයි පරාගයක් හට ගැනීම. දෙවෙනි එක බීජයක් හට ගැනීම. සමා වෙන්න ඩිම්බයක් හට ගැනීම. බීජයක් හට ගැනීම ගැන තමයි මේ කතා කරන්නේ. පළවෙනි එක පරාගයක් හට ගැනීම. දෙවෙනි එක ඩිම්බයක් හට ගැනීම. ළමයි තුන්වෙනිව මේ හටගත් පරාගය
ඒ ඩිම්බේ සෑදීමට දායක වුණු පුෂ්පයේම නැත්නම් වෙනත් පුෂ්පයක හැබැයි එක විශේෂයක කලංගය මත තැන්පත් වීමට අපි කියනවා පරාගණය කියලා. ඉතින් මේ පරාගණයේ ආකාර දෙකක් බව කියත හැකි. එකක් තමයි ළමයි උත්සව පරාගණය, අනික තමයි පරපරාගණය. පරාගණයෙන් පස්සේ හමු වන ක්‍රියාව තමයි සංසේචනය. ඒ වගේම එක දෙයක් තව දෙයක් බවට පත්වීම හෙවත් විකසනය. මෙන්න මේ පියවර ටික අපිට දක්වන්න පුළුවන්. පරාගයක් හට ගැනීම, ඩිම්බයක් හට ගැනීම, පරාගණය, සංසේචනය හා විකසනය වශයෙන්. මෙන්න මේ ක්‍රියාවන් අවසානයේදී අපිට ලැබෙනවා ඔය කියන බීජය. එතකොට මේ බීජ අපට වර්ග කරන්න පුළුවන්. බීජ වර්ග කරන්නේ ඒවායේ පවතින කලලයේ කොටසක් වන බීජපත්‍ර ප්‍රමාණය මත. මේ අර්ථය අපිට හමු වෙන එක බීජ වර්ගයක් තමයි ඒක බීජපත්‍රී බීජ. තව බීජ වර්ගයක් තමයි ද්විබීජපත්‍රී බීජ. ඊළඟට අපි දැනගන්න ඕන බීජයක හමු වන ප්‍රධාන කොටස් මොනවද කියලා. මේ අර්ථයේ බීජයක හමු වන ප්‍රධාන කොටස් වර්ග තුනක් අපිට හමු වෙනවා. බීජයේ හමු වන අක්‍රීය හා කුඩා බීජාණුශාකයේ හෙවත් කලලය. ඒ වගේම බීජයේ කලලයේ වර්ධනය හා විකසනයට අවශ්‍ය සංචිත ආහාර තියෙනවා. මේක බීජ ප්‍රරෝහණයටත් දායක වෙනවා. මොකක්ද මේ කොටස? මේකට අපි කියනවා සංචිත ආහාර සහිත කොටස කියලා. ඊළඟට මේ බීජයේ වටා තියෙනවා ආරක්ෂක පටලයක් සහිත කොටසක්. ඒකට අපි කියනවා බීජාවරණය කියලා. මෙන්න මේ විදිහට බීජයක කොටස් තුනක් තියෙනවා. කලලය, සංචිත ආහාර සහ බීජාවරණය. එතකොට ඔය ගැනත් අපි කතා කළා. ඊළඟට අපි කතා කරන්නට යා යුත්තේ මෙන්න මේ ගැන. කවුරු ගැනද? බීජ ප්‍රරෝහණය ගැනයි. ඒ ගැන තමයි මේ අපි දැන් මතක් කරන්න යන්නේ. බීජ ප්‍රරෝහණය අපි ඉංග්‍රීසියෙන් කියනවා germination of seed. යම් කලලයක ක්‍රියාශීලී වර්ධනය හේතු කරගෙන ඒක බීජාවරණය බලාගෙන එළියට එනවා කවුරු විදිහටද? බීජ පැලයක් විදිහට. කිසියම් බීජයක තියෙන කලලය කියන කොටසයි මේ වර්ධනය දක්වන්නේ. මේකේ ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? ඒ වටා තියෙන ආරක්ෂක ස්තරයේ වන බීජාවරණය කියන එක බලාගෙන මේ කලලයේ වර්ධනය වීමෙන් හටගත්ත බීජ පැලය මතු පිටට හෙවත් එළියට එනවා. මෙතෙන්දි කලලය සක්‍රිය වෙනවා. ඒ වගේම මේ කලලයේ තිබිච්ච බීජාංකුරය මගින් වැඩෙන ශාකයේ ප්‍රරෝහ සාධනවා. දැනගන්න ළමයි ප්‍රරෝහ කියලා කියන්නේ මෙතෙන්දි කඳ, පත්‍ර, ඒ වගේම අග්‍රස්තය කියන කොටස. දැන් කියවෙනවා කලලයේ තියෙන බීජාංකුරය මගින් තමයි මේව හදනවා කියන්නේ. කලලයේ පවතින බීජාංකුරය මගින් වැඩෙන ශාකයේ ප්‍රරෝහය සාධනවා. ඒ වගේම කලලයේ පවතින බීජ මුල මගින් නැත්නම් බීජ මූලය මගින් වැඩෙන ශාකයේ මූල පද්ධතිය සාධනවා. මේක සාධන්නේ බීජ මුල හෙවත් බීජ මූලය මගින්. ප්‍රරෝහණයේදී වෙන්නේ ඕකයි. හැබැයි මෙහෙම එකක් තියෙනවා. මේ බීජය ප්‍රරෝහණය වෙලා නැත්නම් බීජයේ තියෙන කලලයේ ප්‍රරෝහණය වෙලා කුඩා බීජ පැලයක් හැදුනට එයාට සිද්ධ වෙනවා තනියම ජීවත් වෙන්න ආහාර නිපදවාගෙන ප්‍රභා සංශ්ලේෂණය කරගෙන එතකන් මෙයාට ජීවත් වෙන්න පෝෂක ශක්තිය අවශ්‍යයි. ඒක දීලා මෙයාව රැක බලාගන්නේ කවුද? ඒක දීලා මෙයාව රැක බලාගන්නේ බීජේ සංචිත ආහාර වලින්. බීජයක සංචිත ආහාර තියෙන්න පුළුවන් ස්ථාන දෙකක් ගැන යෝජනා වෙනවා. එකක් තමයි කල්ලේම කොටසක් වන බීජ පත්‍රවල. එහෙම නැත්නම් දැන් මෙතන ද්විත්ව සංසේචනයක් කියලා ක්‍රියාවක් කරන නිසා ඒකෙන් හටගන්න ත්‍රිගුණ භ්‍රූණ පෝෂය. ඔන්න ඕක තමයි අපි බීජ ප්‍රරෝහණය කියලා කියන්නේ. කිසියම් බීජයක කලලයේ ක්‍රියාශීලී වර්ධනයේ හේතුවෙන් ඒක බීජාවරණය පලාගෙන බීජ පැලයක් වශයෙන් එළියට එනවා. එහෙම එනකොට කලලයේ පැවති බීජාංකුරය කියන කොටස මගින් වර්ධනය වන ශාකයේ ප්‍රරෝහයේ හෙවත් පත්‍ර හා කඳ අග්‍රස්තේ සාධනෝ බීජ මූලය කලලයේ තිබිච්ච බීජ මූලය මගින් වර්ධනය වන ශාකයේ මූල පද්ධතිය සාධනවා. එතකොට මෙයා ස්වාධීන වෙලා මේ හටගත්ත බීජ පැලේ හෝ කුඩා පැලේ ස්වාධීන වෙලා එයාගේ ප්‍රභා සංශ්ලේෂණය ආරම්භ කරන තාක්කල් එයාව රැක බලාගත යුතුයි.
ඒ රැක බලා ගැනීම කරන්නේ මේ ආස්වාදීන වෙනකන් බීජයේ පවතින ගබඩා වෙලා තියෙන ආහාර හේවත් සංචිත ආහාර මගින්. ඒකත් මෙතන අපි කියන්න ඕන. හරිද? එතකොට කොහොමද බීජයක් ප්‍රරෝහණය වෙන්නේ? මේ ඒ ගැනයි කතා කරන්නේ. බීජ ප්‍රරෝහණයේ ක්‍රියාවලිය නැත්තම් ක්‍රියාපිළිවෙල. මුලින්ම සිද්ධ වෙන්නේ බීජයට ජලය උරා ගන්නවා. දැන් ළමයි මෙහෙම බීජයක් තිබුණා නම් බීජ ප්‍රරෝහණය ආරම්භ වෙනකොටම සිද්ධ වෙන්නේ මොකක්ද? මේ බීජයට ජලය උරා ගන්නවා. බීජය මෙහෙම තියෙන එකට බාහිරින් ජලය උරා ගන්නවා. මෙහිදී බීජය තුළ පවතිනවා මේ සංචිතාහාර ආදී ව්‍යුහවල ජලකාමී අංශු. ජලකාමී කියලා කියන්නේ ඒගොල්ල ජලයට කැමති. බීජය තුළ පවතිනවා ජලයට කැමති හේවත් ජලය රඳවා ගන්නා බලාපොරොත්තු වන අංශු. ඒවට අපි කියනවා හයිඩ්‍රොෆිලික් මොලිකියුල්ස් ඒවත් ජලකාමී අංශු කියලා. අන්න ඒ බීජය තුළ පවතින මේ ජලකාමී අංශු වලට තමයි මේ ජලය උරා ගන්න. මෙහිම ජලකාමී අංශු වලට ජලය උරා ගන්න ක්‍රියාවට අපි කියනවා ඉම්බිබිෂන් හෙවත් නිපානය කියලා. මේකට අපි කියනවා නිපානය කියලා. නිකමට දැනගන්න. මේකට ඉංග්‍රීසියෙන් කියනවා අපි ඉම්බිබිෂන් කියලා. එහෙනම් දැනගන්න බීජ ප්‍රරෝහණය වීමේදී බීජයක් තුළට ජලය උරාගන්නේ මේ නිපානය මගින්. මේක වැඩිපුරම සිද්ධ වෙන්නේ මේ බීජයේ තියෙනවා එක්තරා බීජාවරණයේ තියෙනවා එක්තරා සිදුරක්. ඒ සිදුරට අපි කියනවා අනුද්වාරය කියලා. මේක බීජාවරණයේ පවතින කුඩා සිදුරක්. ද්විබීජපත්‍රී බීජවල නම් ඉතාම පැහැදිලි. බීජයක් ප්‍රරෝහණය වෙනකොට ප්‍රරෝහණය වන බීජය තුළට අවශ්‍ය ජලය ඒ වගේම වාතය උරාගන්නේ මේ අනුද්වාරය කියන සිදුර හරහා. එතකොට ඊට අමතරව හැබැයි දැනගන්න තනිකරම බීජයක් ප්‍රරෝහණය වෙනකොට අවශ්‍ය ජලය උරාගන්නේ අනුද්වාරය හරහා පමණක් නෙවෙයි. බීජාවරණය හරහාත් යම් දුරකට ජලය උරා ගන්නවා. ඒ කියන්නේ මොකක්ද? බීජාවරණයේ යම් දුරකට ජලයට පාරගම්‍ය වෙනවා. මේ ප්‍රධාන වශයෙන්ම අනුද්වාරයේ ඔස්සේද යම් දුරකට බීජාවරණය හරහාද සිද්ධ වෙනවා. ඔන්න දැන් බීජයට ජලය උරාගත්තා. දැන් මේ උරාගත්ත ජලය මගින් මොකද වෙන්නේ? එන්සයිම සක්‍රිය වෙනවා. දැන් බීජය තුළ පවතිනවා බීජ ප්‍රරෝහණයට අදාළ වන එන්සයිම කට්ටලයක්. මේ උරාගන්න ජලය මගින් මොකද වෙන්නේ? බීජයේ පැවතුන මේ එන්සයිම සක්‍රිය වෙනවා. මේ පළවෙනි ක්‍රියාව ජලය උරා ගැනීම. දෙවෙනි ක්‍රියාව තමයි එන්සයිම සක්‍රිය වීම. මේ E කියලා කිව්වේ එන්සයිම වලට එන්සයිම සක්‍රිය වෙනවා. එතකොට බීජයේ පවතින ජලය උරාගෙන ඒ පවතිනවා අපි දන්නවා ශ්වසනය යටතේ බීජ ප්‍රරෝහණය යටතේ ශ්වසනය වැනි පරිවෘත්තීය ක්‍රියා සිද්ධ වෙනවා. ඒවට අවශ්‍ය එන්සයිම කට්ටලයක් තියෙනවා. ඒ එන්සයිම කට්ටලයේ ස්වභාවිකව බීජ තුල පවතිනවා. ඒවා තෙතමනේ උරා ගන්න නැති අවස්ථාවල අක්‍රියව තියෙනවා. නමුත් මේ විදිහට තෙතමනේ උරා ගන්නවත් එක්ක තමයි ඒ එන්සයිම සක්‍රිය වෙන්නේ. ඒකයි අපි කියන්නේ බීජ ප්‍රරෝහණය සඳහා තෙතමනේ අවශ්‍ය සාධකයක් කියලා. අපි දන්නවා බීජ ප්‍රරෝහණය සඳහා ජලය අත්‍යවශ්‍ය සාධකයක් කියලා. ඒ ගැන අපිට කතා කරන්න පුළුවන්. ජලය අත්‍යවශ්‍ය වෙලා තියෙන්නේ මෙන්න මේ විදිහට ප්‍රධාන වශයෙන්ම එන්සයිම සක්‍රිය කරන්න. ඒ වගේම තව ක්‍රියාවක් වෙනවා මේ උරා ගන්න ජලය මගින් එන්සයිම සක්‍රිය වෙනවට අමතරව බීජයේ පවතින සංචිත ආහාර. බොහෝ විට මේ සංචිත ආහාර පිෂ්ඨය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ලිපිඩ වෙන්න පුළුවන්. සමහර වෙලාවට ප්‍රෝටීන් වෙන්න පුළුවන්. මේ උරා ගන්න ජලය මගින් මොකද වෙන්නේ? බීජයේ පවතින සංචිත ආහාර මෙන්න මෙහෙම වෙනවා. මේකට කියනවා අපි ජල විච්ඡේදනය කියලා. ළමයි මේ සංචිත ආහාර ජල විච්ඡේදනයේ ලක් වුනහම ලැබෙන ප්‍රතිඵල බොහෝ දුරට මේ එන්සයිම් වලට පාත්‍රී වෙනවා. දැන් බීජයේ ස්වභාවිකව සංචිත ආහාර තියෙනවා, එන්සයිම තියෙනවා. හැබැයි මේවා තියෙන අක්‍රීය අවස්ථාවේ. බීජයේ පවතින සංචිත ආහාරයි එන්සයිමයි දෙගොල්ලම තියෙන්නේ අක්‍රීය අවස්ථාවේ. එකක් තමයි එන්සයිම මේ විදිහට
ජලයේ උරා ගන්න නැතුව සක්‍රිය වෙන්නේ නැහැ. ජලය නැතුව එන්සයිම් අක්‍රියයි. දෙවනුව සංජිත ආහාර ජල විච්ඡේදනය වුනේ නැතුවම ඒවා පවතින සංකීර්ණ ව්‍යුහය යටතේ. මේ වගේ සංකීර්ණ සංජිත ආහාර මත යැපෙන්න මේ එන්සයිම් වලට බෑ. ඒක අපි කියන්නේ බීජයක ප්‍රරෝහණය සඳහා ජලය අත්‍යවශ්‍යයි කියලා. එක පැත්තකින් එන්සයිම් සක්‍රිය කරන්න, අනික් පැත්තෙන් සංජිත ආහාර ජල විච්ඡේදනය කරන්න. ඔන්න දැන් ඒ පියවර දෙක වුණා. බීජ ප්‍රරෝහණය යටතේ ඉස්සෙල්ලම ජලය උරාගත්තා. උරා ගන්න ජලය මගින් එන්සයිම් සක්‍රිය වුණා. ඊට අමතරව සංජිත ආහාර ජල විච්ඡේදනය වුණා. දැන් මොකද වෙන්නේ? මේ ජල විච්ඡේදනය වූ සංජිත ආහාර මත එන්සයිම් ක්‍රියාත්මක වෙලා පරිවෘත්තීය ක්‍රියා ආරම්භ වෙනවා. එතකොට පරිවෘත්තීය ක්‍රියා යටතේ ගොඩනැගීම් ක්‍රියා වෙනවා, බිඳහෙලීම් ක්‍රියා වෙනවා. මෙහිදී බිඳහෙලීම තුලින් ශක්තිය ලබාගෙන ගොඩනැගීම කරනවා. ඒකයි මේ කියන්නේ තුන්වෙනුව වර්ධනය ආරම්භ වෙනවා කියන්නේ. වර්ධනය කියලා කියන්නේ ගොඩනැගීමේ ක්‍රියාවක්. මෙහිදී මොකද වෙන්නේ? මෙතික් පැවති කලලය මේ විදිහට බීජයේ පවතින සංජිත ආහාර ලබාගෙන වර්ධනය වෙන්න පටන් ගන්නවා. අප්‍රත්‍යාවර්තී ලෙස වියලි ස්කන්ධය වැඩි කර ගන්නවා. ඒ වගේම එක එක දේවල් තව දේවල් බවට පත් කර ගන්නවා හේවත් විකසනය වෙනවා. කලලේ වර්ධනය වෙන්න ශක්තිය අවශ්‍ය වෙනවා. නැත්තම් පෝෂක හා ශක්තිය අවශ්‍ය වෙනවා. ඒව ලැබෙන්නේ බීජයේ පවතින සංජිත ආහාර වලින්. හැබැයි සංජිත ආහාර ඒ විදිහටම තිබුණාම මේ කලලේ වර්ධනය හා විකසනයට අවශ්‍ය පෝෂක ලබා දෙන්නෙත් නැහැ, ශක්තිය ලබා දෙන්නෙත් නැහැ. ඒ සඳහා මොකද වෙන්න ඕන? සංජිත ආහාර ජල විච්ඡේදනය වෙලා මේ එන්සයිම් වල ක්‍රියාවට පාත්‍ර වෙන්න ඕන. අනේකට තමයි ජලය අවශ්‍ය වෙනවා කිව්වේ. දැන් බලන්න ඊළඟ ක්‍රියාව මොකක්ද කියලා. මෙතන තියෙන දක්වා විතරයි වර්ධනය ආරම්භ වෙලා ඔන්න කලල බෙදෙන්න පටන් ගන්නවා. කලලේ පටක බෙදෙන්න පටන් ගන්නවා. ඒ වගේම එක දෙයක් තව දෙයක් බවට පත් වෙගෙන යනවා. ඊළඟට මොකද වෙන්නේ? අර වර්ධනය වෙන කලලයේ හින්දා සහ ජලයේ උරා ගැනීම නිසා මොකද වෙන්නේ? බීජයේ පවතින මේ බීජ ආවරණය පුපුරනවා. පුපුරලා මොකද වෙන්නේ? ඇත්තටම පුපුරනවා. මේ පිපිරීමට හේතු දෙකක් අපි යෝජනා කරලා තියෙනවා. එකක් තමයි කලල වර්ධනය වෙනවා. අනික තමයි ජලය උරා ගැනීම වෙනවා. මේ දෙකේම ප්‍රතිඵලය වෙන්නේ මොකක්ද? මේ විදිහට තියෙන බීජයි බීජාවරණය තියෙනවා. මෙන්න මේක පිපිරී යනවා මේ විදිහට. මේ පුපුරා යාමට හේතු දෙකක් තියෙනවා. එකක් තමයි කලලේ වර්ධනය වෙද්දී ඉදමදි වෙනවා. අනික තමයි මෙයා ජලයේ උරා ගැනීමෙන් ඉදි වෙනවා. ඔය හේතු දෙකම නිසා බීජාවරණය පුපුරනවා. එතකොට මොකද වෙන්නේ? මේ පැලී ගිය නැත්තම් පුපුරා ගිය බීජාවරණය අස්සෙන් බීජ පැලය මතුවෙනවා. මේ මතුවෙනකොට මුලින්ම එන්නේ බීජ මූලය. මොකද මෙයා අවශ්‍යයි බාහිර පරිසරයෙන් තෙතමනය ලබා ගන්න. ඒ නිසා බාහිර පරිසරයෙන් බාධාවකින් තොරව තෙතමනය ලබා ගන්න පුළුවන් විදිහට මුලින්ම බීජ මූලය එළියට ඇවිල්ලා එයා කිසියම් උපස්තරයක් සමග සම්බන්ධ වෙනවා. එතකොට මේ බීජ මූලයට එම උපස්තරයෙන් තෙතමනය ලබා ගන්න පුළුවන් වෙනවා. ඊළඟට තමයි බීජ අංකුරය එළියට එන්නේ. මේක තමයි සාමාන්‍ය බීජ ප්‍රරෝහණ ක්‍රියාවලිය. ඒකට හේතුව මේකයි මේ බීජ පැලේ එළියට ආවට පස්සේ මෙතෙක් බීජය තුල අක්‍රීයව කලලයක් වශයෙන් පැවති බීජ පැලේ එළියට ආවට පස්සේ එයා වර්ධනය වෙන්න ඕන. වර්ධනය වෙන්න ගියාම මූලිකම අවශ්‍යතාව තමයි ජලය. ඉතින් ඒ නිසා ජලය ලබා ගන්න ක්‍රමයක් හරි ගස්සගෙන තමයි වර්ධනය පටන් ගන්න. ඒ නිසා මොකද කරන්නේ? මුලින්ම බීජ මූලය එළියට ඇවිල්ලා එයා කිසියම් උපස්තරයකින් ජලය ලබා ගන්න ක්‍රමයක් හරි ගස්ස ගන්නවා. ඊළඟට බීජාංකුරය එළියට ඇවිල්ලා වර්ධනය වෙන්න පුළුවන්. දැන් උදාහරණයක් මෙහෙම හිතන්නකෝ. දැන් කවුරු හරි කෙනෙක් ගෙයක් හදන්න හිතාගෙන ඉඩමක් මිලදී ගත්තා කියලා හිතන්නකෝ. ඉස්සෙල්ලම කරන දේ මොකක්ද? මේ ඉඩම ලිඳක් කපා ගන්නවා. මොකද ගෙයල් හදන්න, ඒවට වැඩවලට ගන්න බාසුන් නැහැලට, එතකොට නේද ගෙදර ඉදි කරන වැඩවලට බදා මනන්න මොකද්ද වතුර අවශ්‍යයි. නැත්තම් එතනින් එහාට නේ වැඩ පටන් ගන්න. ඉස්සෙල්ලම ලිඳක් කපනවා.
ඒ වගේ මෙතනත් කරන්නේ මොකක්ද? ඉස්සෙල්ලාම ජල පහසුව ලබා ගන්න බීජ මූලයේ ඉස්සරලාවිලා ඊළඟට තමයි බීජාංකුරේ මතුවේ. එතකොට මේ පියවර පහ ගත්තාම මොනවද පියවර පහ? අපි ආයෙත් මතක් කරගත්තොත් බීජයක් ප්‍රරෝහණය වීමේදී ඉස්සරලාම ජලය උරා ගන්නවා. දෙවනුව මොකද වෙන්නේ? අපි කලින් මේක කතා කළේ ඒක තමයි. පියවර තුනක් කතා කළා. මුලින්ම ජලය උරා ගන්න බව කිව්වා. ඊළඟට එන්සයිම සක්‍රිය වීම හා සංචිතාහාර ජල විච්ඡේදනය වෙනවා කිව්වා. තුන්වෙනුව කලලය වර්ධනය වෙනවා කිව්වා. හතරවෙනුව වර්ධනයේ ප්‍රතිඵලයක් විදිහට බීජාවරණය පුපුරනවා කිව්වා. මේ කිව්වේ. පස්වෙනුව බීජාවරණයේ පිපිරු ස්ථානයෙන් බීජ පැලය මතුවෙනවා කිව්වා. ඒ නිසා මෙන්න අපි කතා කරනවා බීජ ප්‍රරෝහණයේ පියවර. පළවෙනි පියවර තමයි එයා ජලය උරා ගන්නවා. දෙවෙනුව මොකක්ද උණයි කිව්වේ? මේ උරාගත්ත ජලය මගින් බීජයේ තියෙන එන්සයිම් සක්‍රිය වෙනවා. ඒ වගේම සංචිත ආහාර ජල විච්ඡේදනය වෙනවා. ඊළඟට හම්බ වෙනවා තුන්වෙනි පියවර. තුන්වෙනි පියවර යටතේ මොකද වෙන්නේ? කලලේ වර්ධනය වෙන්න පටන් ගන්නවා. කලලේ වර්ධනයක් හා විකසනයක් සිද්ධ වෙනවා. මේ වර්ධනය වන කලලේ නිසා බීජය අඛණ්ඩව ජලය උරා ගැනීම නිසා මොකද වෙන්නේ? බීජාවරණයේ පිපිරීම වෙනවා. සමහරු මේකට බීජාවරණය පැලීම කියලා කියනවා. අවසාන පියවර වෙන්නේ මොකක්ද? මේ බීජාවරණයේ පැලුණු ස්ථානයේ හරහා බීජ පැලේ මතුවෙනවා. මුලින්ම මතුවෙන්නේ බීජ මූලයයි. ඒක ජලයේ හොයාගෙන පැවැත්ම තහවුරු කර ගැනීමට යොදා ගන්න උපක්‍රමයක් වෙනවා. මේ පියවර හරියටම පියවර එකක් පස්සේ එකක් ඕඩර් එකට මේ සීක්වන්ස් එකටම වෙනවා කියලා කතාවක් නෑ. මේ පියවර සමහර ලාවට එක මතයක වැටිලා හෙවත් අතිපිහිත වෙලා තියෙන්න පුළුවන්. ඔය අපි කතා කළේ කොහොම හරි බීජ ප්‍රරෝහණේ ක්‍රියා පිළිවෙල පිළිබඳවයි. ඊළඟට බීජ ප්‍රරෝහණය වන ආකාර දෙකක් ගැන කියනවා. කොහොමද බීජයක් ප්‍රරෝහණය වෙන්නේ? මෙහිදී බීජයක් ප්‍රරෝහණය වෙන්න පුළුවන් ක්‍රම හේවත් ආකාර දෙකක් තියෙනවා. එකකට කියනවා අපිභෞම ප්‍රරෝහණය, අනිකට කියනවා අදෝභෞම ප්‍රරෝහණය. එහෙනම් මේ දක්වලා තියෙන්නේ බීජ ප්‍රරෝහණ ආකාර දෙක. දැන් පොදුවේ බීජයක් ප්‍රරෝහණය වෙනකොට වෙන්නේ ওই සිද්ධිය තමයි. මම ආයෙත් මතක් කරනවා නම් ජලය උරා ගන්නවා, එන්සයිම් සක්‍රිය වෙනවා, සංචිත ආහාර ජල විච්ඡේදනය වෙනවා, කලලේ වර්ධනය වෙනවා, බීජාවරණය පුපුරනවා, බීජ පැලේ එළියට එනවා. හැබැයි මේක සිදුවන ආකාරය හා නැත්තම් මේකේ ක්‍රමවේදය දිහා බලපුවාම අපට බීජ ප්‍රරෝහණය ප්‍රධාන ආකාර දෙකකට බෙදා ගන්න පුළුවන්. මේකෙන් එකකට අපි කියනවා අපිභෞම ප්‍රරෝහණය කියලා, අනිකට කියනවා අදෝභෞම ප්‍රරෝහණය කියලා. අපි ඉස්සෙල්ලාම බැලුවොත් මේකෙන් අපිභෞම ප්‍රරෝහණය මේකට අපි කියනවා එපිජෙල් ජර්මිනේෂන් කියලා. බීජ ප්‍රරෝහණය යටතේ බීජාංකුරයේ වර්ධනය වීමත් සමග බීජාදරයේ හෙවත් අදහ කොටිලේ ශීඝ්‍රයෙන් වර්ධනය වී කොක්කක් මෙන් නැවී බීජාංකුරය හා බීජපත්‍ර පොළවෙන් ඉහළට එසවෙමින් සිදුවන බීජ ප්‍රරෝහණයයි. මේදී බීජ පත්‍රද ප්‍රභා සිදු කර. මොකද්ද මේ ප්‍රභා කියන්නේ? ප්‍රභා කියලා අදහස් කරන්නේ ප්‍රභා සංශ්ලේෂණයයි. ලැබෙන ආහාර ශාකයට සපයනවා. බීජ පත්‍රය ඉතා ඉක්මනින් පසෙන් ඉහළට එසවෙන නිසා පස මගින් නැති කරන රෝග පලිපූත හානි වලට ලක් වෙන එක අඩු වෙනවා. ඔය කියන්නේ මෙන්න මේකයි පුතේ. මේක තේරුම් ගන්න. අපි දන්නවා බීජයක පවතින අක්‍රිය හා කුඩා බීජාණු ශාකයට කියන්නේ කලලය කියලා. මේ වගේ බීජ කලලයක ප්‍රධාන කොටස් කීපයක් තියෙනවා. එකක් තමයි බීජාංකුරය. වැඩෙන ශාකයේ ප්‍රරෝහය හෙවත් කඳ හා පත්‍ර සාධන. ඊළඟ පුද්ගලයා බීජ මූලය අනාගතයේ හැදෙන ශාකයේ මූල පද්ධතිය සාධන. සංචිතාහාර දරාගෙන ඉඳලා
වර්ධනය වන බීජාංකුරය හා බීජ මූලයට සපයන්න ඉන්න උදවිය තමයි බීජපත්‍ර. කිසියම් කලලයක බීජපත්‍ර එකක් නම් ඒක බීජපත්‍රී. කලලයේ බීජපත්‍ර දෙකක් නම් ද්විබීජපත්‍රී. ඒකත් ඔබ දන්නවා. මේ බීජපත්‍රවල ක්‍රියාව වෙන්නේ සංචිතාහාර දරාගෙන ඉඳලා බීජ ප්‍රරෝහණය වෙනකොට අවශ්‍යතාව පරිදි ඒවා සපයනවා, සප්ලයි කරනවා බීජාංකුරේ හා බීජ මූලයට. තමයි කිසියම් බීජයක මේ බීජපත්‍ර හා බීජ මූලය අතර ප්‍රදේශයට අපි කියනවා බීජාදරය කියලා. ඒ වගේම කිසියම් බීජයක කලලේ බීජාංකුරය හා බීජපත්‍ර අතර ප්‍රදේශයට සමහරු කියනවා බීජෝපරිය කියලා. මේකට තව නමක් තමයි මේ බීජාදරය පවතින්නේ. බීජාදරය පවතින්නේ කොටිලිඩන්ස් නැත්තම් කොටිල එහෙම නැත්තම් බීජපත්‍ර වලට වඩා පහළින් නිසා. පහළට කියනවා අදහ කියලා. මේ බීජාදරයට තව නමක් තමයි අදහ කොටිලය. ඒ වගේම බීජෝපරිය පවතින්නේ මේ බීජපත්‍ර වලට වඩා ඉහළින් නිසා. ඉහළ නම් උඩ නම් එපි නැත්තම් අපි. ඒකට අපි කියනවා අපි කොටිලය කියලා. අපි කිව්වේ කලලේ හමු වෙන්නේ අපි කලින් කතා කළේ ප්‍රධාන කොටස් තුනක් ගැන තමයි. ප්‍රරෝහණය වන බීජයේ නැත්නම් ප්‍රරෝහණය වන බීජයේ මගින් ලැබෙන බීජ පැලයේ ප්‍රරෝහය සාධන කොටස බීජාංකුරයයි. ප්‍රරෝහණය වන බීජයේ මගින් ලැබෙන බීජ පැලයේ මූල පද්ධතිය සාධන කොටස බීජ මූලයයි. බීජයේ ප්‍රරෝහණය වීමේදී බීජාංකුරය හා බීජ මූලයට අවශ්‍ය පරිදි පෝෂක නැත්නම් ශක්තිය බෙදා හරින කොටස බීජපත්‍රයි. එතකොට සමහර බීජවල භ්‍රූණ පෝෂයේ සංචිත ආහාර පවතින අතර සමහර ඒවායේ මුලින් භ්‍රූණ පෝෂයේ සංචිත ආහාර පැවතිලා පසු කාලීන ඒවා බීජපත්‍ර වෙත යවනවා. යම් බීජයක කලලේ භ්‍රූණ පෝෂයේ දිගින් දිගටම තියෙනවා නම් එයා භ්‍රූණ පෝෂී බීජයක් වෙනවා. යම් බීජයක කලලේ පවතින භ්‍රූණ පෝෂයේ පසු කාලිනව පිරිහි ගිහිල්ලා ඒ සංචිත ආහාර බීජපත්‍රවල පිරෙනවා නම් එයා නිර්භ්‍රූණ පෝෂී බීජයක් වෙනවා. අපි කතා කරන්නේ භ්‍රූණ පෝෂී බීජයක් නම් මෙතන ඉන්නේ බීජපත්‍ර නෙමෙයි භ්‍රූණ පෝෂය. ඒකත් මතක තියාගන්න. මෙතන ඉන්නේ භ්‍රූණ පෝෂය. කොහොම හරි බීජයක සංචිත ආහාර පවත්වා ගැනීමට එහි පවතින භ්‍රූණ පෝෂය හෝ බීජපත්‍ර දායක වෙනවා. එතකොට කිසියම් බීජයක බීජාංකුරය හා බීජපත්‍ර අතර කලාපයට අපි කියනවා බීජෝපරිය හෙවත් අපි කොටිලය කියලා. ඒ වගේම කිසියම් බීජ කලලයක බීජපත්‍ර හා බීජ මූලය අතර කලාපයට අපි කියනවා බීජාදරය හෙවත් අදහ කොටිලය කියලා. ළමයි මෙතන වෙලා තියෙන දේ මේකයි. එක එක බීජ වර්ගයක් ප්‍රරෝහණය වෙනකොට එයාගේ අපි කොටිලය හා අදහ කොටිලය වර්ධනය වෙන්නේ එකිනෙකාට වෙනස් ශීඝ්‍රතාවලින්. කිසියම් බීජයක් ප්‍රරෝහණය වෙනකොට එයාගේ අපි කොටිලය හා අදහ කොටිලය ප්‍රරෝහණය වෙන්නේ එකිනෙකාට වෙනස් ශීඝ්‍රතාවලින්. අන්න ඒ මත තමයි අපිට බීජ ප්‍රරෝහණ ක්‍රම දෙකක් ලැබිලා තියෙන්නේ. ඒ මත අපට ලැබෙනවා බීජ ප්‍රරෝහණ ක්‍රම දෙකක්. මේකෙන් එක බීජ ප්‍රරෝහණ ක්‍රමයකට අපි කියනවා මේ දැන් කතා කරමින් ඉන්න අපි බහුම නේද අපි කතා කරන්නේ දැන්. මේ අපි දැන් කතා කරමින් ඉන්න අපි බහුම ප්‍රරෝහණය. මේකට ඉංග්‍රීසියෙන් කියන්නේ එපිජියල් ජර්මිනේෂන් කියලා. බලන්න මෙතෙන්දි වෙන වැඩි. ප්‍රරෝහණ ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි දැන් මේ ඉස්සෙල්ලා කියන්න යන අපි බහුම ප්‍රරෝහණය.
මේකට තමයි අපි ඉංග්‍රීසියෙන් එපිජියල් ජර්මිනේෂන් කිව්වේ. මෙතෙන්දී වෙන්නේ ළමයි මෙන්න මේ වගේ වැඩක්. මේ පවතින දැන් අපි කලලය ගැන මතක් කරගත්තොත් ආපහු සැරයක්. කලලයේ තියෙනවනේ මේ විදිහට ළමයි. බීජාංකුරය, බීජපත්‍ර, බීජ මූලය මේ විදිහට තියෙනවා. මේ හරියට අපි කියමු බීජාංකුරය කියලා. මේ හරියට කියනවා බීජෝපරිය කියලා. මෙන්න තියෙනවා බීජපත්‍ර. මෙන්න තියෙනවා බීජ ආදරය. මෙන්න තියෙනවා බීජ මූලය. අපි කියන්නේ යම් කලලයක් ප්‍රරෝහණය වීම සඳහා වර්ධනය වෙනකොට එයාගේ එක එක කොටසක් වර්ධනය වෙන්නේ එකිනෙකාට වෙනස් ශීඝ්‍රතාවලින්. දැන් මේ අපිබහුම ප්‍රරෝහණය දක්වන කට්ටිය ප්‍රරෝහණය වෙනකොට මෙන්න මේ බීජෝපරියට සාපේක්ෂව බීජාදරය වේගයෙන් දිග වැඩි වෙනවා. මෙහා දිග වැඩි වෙන්නේ පොඩ්ඩයි. කවුද? බීජෝපරිය. එයා පොඩ්ඩක් දික් වෙනකොට මොකද වෙන්නේ? බීජාදරය ගොඩාක් දික් වෙනවා. මෙයා දික් වෙනවත් එක්ක මොකද වෙන්නේ? බීජාදරය දිගින් වැඩි වෙලා කොක්කක් වගේ උසට නැබිලා වර්ධනය වෙනවා. ඒ සමග පස යට යෙදූ බීජයේ පවතින බීජපත්‍ර පොළවෙන් ඉහළට එසවෙනවා. අන්න එහෙම සිදුවන බීජ ප්‍රරෝහණයට අපි කියනවා අපි බහුම. අපි කියන්නේ උඩ, බහුම කියන්නේ පොළොව. අපි ඉස්සරලා බීජය දාන්නේ පොළොව යටට මේ වගේ තත්ත්වයක්. අපි දල වශයෙන් මම යෝජනා කළොත් මේ තියෙන පොළොව මට්ටම නම් අපි ඉස්සෙල්ලම පස්සේ යටට දානවා මේ වගේ බීජයක්. ඔන්නෝම බීජය තියෙනවා. දැන් මෙයා ප්‍රරෝහණය ආරම්භ කරනවා. මේ බීජය කියලා අපිට පේන්නේ හුඟක් වෙලාවට බීජපත්‍ර. උඩට යනවා බීජාංකුරේ, යටට යනවා බීජ මූලය. දැන් මොකද වෙන්නේ? බීජපත්‍රයි බීජ මූලය අතර ප්‍රදේශයේවත් බීජාදරය මෙයා වේගෙන් දික් වෙනවා. මෙයා වේගෙන් දික් වෙනවා කියන්නේ මෙන්න මේ වගේ දෙයක්. දැන් මෙයා ටික ටික එස වෙනවා. ඇයි? මෙයා බීජ මූලයේ බීජාදරය නිසා වේගෙන් දික් වෙනවා. බීජාංකුරේ පොඩ්ඩයි දික් වෙන්නේ. තවත් කාලයක් ගියාම බීජාදරය මෙයා තවත් දික් වෙනවා. කොච්චර දික් වෙනවද කියනවා නම් බීජපත්‍ර මේ වගේ පොළවෙන් ඉහළට එස වෙනවා. බීජාදරය කොක්කක් වගේ දික් වෙනවා. මේ දිගට වැවිලා තියෙන බීජාදරය. තවත් කාලයක් ගියාම ඉතින් මෙයා සම්පූර්ණයෙන්ම පොළවේ මුලට ඇවිල්ලා තියෙනවා. මේ වගේ ඉතින් පොඩි බීජාකුරයකුත් තියෙනවා. මෙන්න මේ වගේ තත්ත්වයක්. කල්ගත වෙනකොට මෙන්න ශාකයේ ප්‍රරෝහය, මෙන්න අග්‍රස්තය, මෙන්න පත්‍ර. ඊළඟට මේ බීජ පත්‍රත් නිකන් පිරිහී යන්න වගේ හොම තියෙනවා හැලෙන්න බලාගෙන. මෙන්න බීජ මූලයෙන් හටගත් මූල පද්ධතිය. මෙන්න මේ විදිහට ප්‍රරෝහණය සඳහා පස යට යෙදූ බීජයක බීජාදරයේ සාපේක්ෂව වේගයෙන් ඉක්මනින් දිග වැඩි වෙලා බීජාදරයේ කොක්කක් මෙන් දිගින් වැඩි වෙලා පස යට යෙදූ බීජපත්‍ර පොළවෙන් ඉහළට එසවෙමින් සිදුවන බීජ ප්‍රරෝහණය අපි බහුම ප්‍රරෝහණයයි. අපි උඩ බහුම පොළොව. පොළොවට උඩ තමයි බීජය ප්‍රරෝහණය වෙන්නේ. මේ මගින් බීජපත්‍ර පොළවෙන් ඉහළට එසවෙනවා. ඒතර බීජපත්‍ර කියලා කියන්නේ යම් ශාකයක වැඩිපුරම සංචිතාහාර අයිති කොටස. නමුත් මේ වගේ සංචිතාහාර තියෙන කොටස පොළවෙන් ඉහළට එනවත් එක්ක මොකද වෙන්නේ? පසේ වාසය කරන විවිධ දිලීර බැක්ටීරියා ආදියට මේ බීජපත්‍ර මත යැපීමේ හැකියාව අඩු වෙනවා. බීජපත්‍ර හෝ බීජය පසේ ඉන්න උදවියගෙන් ආරක්ෂා වෙනවා. අනික බීජපත්‍ර වලට පුළුවන් උඩට ආවට පස්සේ පත්‍ර පතනය වෙනකන් මෙයා කොළ පාටට හැරෙනවා. මේ ඉන්නේ බීජපත්‍ර නම්
මෙයා ප්‍රමාණයෙන් කුඩා වෙලා දුර්වල වෙලා තියෙන මෙයාගේ සංචිතාහාර මේ බීජයේ ප්‍රරෝහණයට වැය වෙච්ච හින්දා බීජ පත්‍ර ප්‍රමාණයෙන් කුඩා වෙලා කොළ පාට මේ කුඩා වෙලා තියෙනවා. එතකොට අපිබහුම් ප්‍රරෝහණයක් දක්වන බීජවලට මේ බීජ පත්‍ර කොළ පාට වෙලා ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙන්න පුළුවන්. අපි ඒකට කියනවා අපිබහුම ප්‍රරෝහණය කියලා. බලන්න මොනවද අපි කිව්වේ කියටතේ කියලා. අපි කතා කරමින් හිටියේ අපිබහුම ප්‍රරෝහණය, එපිජියල් ජර්මිනේෂන්. මොකද්ද කිව්වේ? බීජ ප්‍රරෝහණය යටතේ බීජාංකුරයේ වර්ධනය වීමත් සමග බීජාදරය හෙවත් අදක් කොටිලය ශීඝ්‍රයෙන් වර්ධනය වී කොක්කක් මෙන් නැවී බීජාංකුරයේ හා බීජපත්‍ර පොළවෙන් ඉහළට එසවෙමින් සිදුවන බීජ ප්‍රරෝහණයයි. ඔක්කොම උඩට එනවා. මෙහිදී බීජපත්‍රද පොළවේ උඩට ආපුවම මොකද වෙන්නේ? ප්‍රභා සංශ්ලේෂණය සිදු කර ලැබෙන ආහාර ශාකයට සපයනවා. බීජපත්‍ර ඉතා ඉක්මනින් පොළවෙන් ඉහළට එසවෙන නිසා පසමගින් ඇතිවන රෝග පලිබෝධ හානිවලට ලක් වෙන්නේ අවමවයි. ඔන්න අපිබහුම් ප්‍රරෝහණයේ ලක්ෂණය. මේක දක්වන ශක්වලට උදාහරණ වශයෙන් බෝංචි, එඬරු, මුං ඇට ආදිය අපි යෝජනා කරලා තියෙනවා. මේ අපි පෙන්눔 කරන්න හැදුවේ ඒ தත්ත්වය තමයි පොඩි සරල රූපයකින්. මේ තියෙන අර කලලේ කොටස් ටික. බීජාදයේ තමයි වේගෙන් වර්ධනය වෙන්නේ. බීජාදරයේ වේගෙන් වර්ධනය වෙත් තමයි මේගොල්ල පොළවෙන් ඉහළට එසවෙන්න පෙළඹෙන්නේ. මේ තියෙන බීජයේ පසයට තියෙනවා. බීජාදරයේ ශීඝ්‍ර වර්ධනයෙන් හින්දා යා කොක්කක් මෙන් දිගින් වැඩි වෙලා බීජපත්‍ර පොළවෙන් ඉහළට එසවෙමින් තමයි බීජ ප්‍රරෝහණය වෙන්නේ. හරිද? මේ දක්වලා තියෙන්නේ මේ අපිබහුම් ප්‍රරෝහණ තත්ත්වය. පේනවද බීජ පත්‍ර පොළවේ යට තිබිලා මෙහෙම එසවීගෙන යන ආකාරය. ඒ වගේ තව ප්‍රරෝහණ ක්‍රමයක් තියෙනවා අදෝබහුම් ප්‍රරෝහණය. ඒක ගැන ඉස්සෙල්ලා කතා කරනවා. මේ තියෙන අපිබහුම් ප්‍රරෝහණය යටතේ අපිට දක්වන්න පුළුවන් එක උදාහරණයක් බෝංචි බීජ ප්‍රරෝහණය වෙනවා. බෝංචි කියලා කියන්නේ ද්විබීජපත්‍රී ශාකයක්. එයා දක්වන්නේ අපිබහුම් ප්‍රරෝහණය. මේ බලන්න පොළවේ ඉහළට ඇවිල්ලා තියෙනවා බීජපත්‍ර. දෙවනි ප්‍රරෝහණ ක්‍රමයට අපි කියනවා අදෝබහුම ප්‍රරෝහණය. එහෙම නැත්නම් මේකට අපි කියනවා හයිපෝජියල් ජර්මිනේෂන් කියලා. දැන් අදෝබහුම් ප්‍රරෝහණය යටතේ වර්ධනය වඩා ශීඝ්‍රවත් වෙන්නේ කාගේද? බීජෝපරියේ මිසක බීජාදරයේ හෙවත් අදක් කොටිලේ නෙමෙයි. අපි ගත්තොත් එහෙම ළමයෝ ආපහු අර වගේ රූපයක් මේ බලන්න. මම යෝජනා කරනවා මෙන්න මෙහෙම රූපයක්. මේ තියෙන බීජාංකුරේ මෙන්න තියෙනවා ළමයෝ බීජපත්‍ර එකක් වෙන්නත් පුළුවන් දෙකක් වෙන්නත් පුළුවන්. ඊළඟට මෙන්න පවතිනවා බීජ මූලය. ඔන්න තියෙනවා බීජ මූලය. මේ තියෙන බීජපත්‍ර. එදී ඔබ දන්නවා මේ බීජාංකුරය හා බීජපත්‍ර අතර කලාපයට අපි කියන්නේ කවුරු කියලාද? බීජෝපරිය හෙවත් අපිකොටිලය කියලා. මෙන්න මේ හරියට අපි කියනවා බීජෝපරිය හෙවත් අපිකොටිලය කියලා. බීජෝපරිය එහෙම නැත්නම් අපි කියනවා අපිකොටිලය කියලා. අපි කියන්නේ උඩ, කොටිල කියන්නේ බීජපත්‍ර. බීජපත්‍ර වලට උඩින් නම් අපිකොටිලය. බීජපත්‍රයි බීජ මූලයේ අතර කලාපයට අපි කියනවා අදක් කොටිලය කියලා. එහෙම නැත්නම් තව නමක් තමයි බීජාදරය. දැන් ඔබට මතක ඇති ද්විබීජපත්‍රී බීජ පොදුවේ දක්වන්නේ මේක තමයි. එහෙම නැත්නම් අපිබහුම් ප්‍රරෝහණයේදී වෙන්නේ මෙන්න මේ බීජාදරයේ වේගයෙන් දික් වුණා බීජපත්‍ර බීජාංකුරයේ පොළවෙන් ඉහළට එසවුණා. ඒක තමයි කලින් කතා කරපු අපිබහුම් ප්‍රරෝහණය කියන්නේ.
නමුත් අදෝබහුම් ප්‍රරෝහණයේදී වෙන්නේ මෙන්න මේ බීජාදරය හෙවත් අදක් කොටිලේ නෙවෙයි ළමයෝ වේගයෙන් වර්ධනය වෙන්නේ. එහෙනම් කවුද? බීජෝපරිය හෙවත් අපි කොටිලේ බව දැනගන්න. මෙතෙන්දී අදෝබහුම් ප්‍රරෝහණයේදී වේගයෙන් වර්ධනය වෙන්නේ බීජෝපරිය එහෙම නැත්නම් අපි කොටිලය. එහෙම වුණාම මොකද වෙන්නේ? මේ බලන්න. ළමයෝ මෙන්න තියෙනවා බීජයක කලලයක්. දැන් අපි දන්නවා ප්‍රරෝහණය යටතේ මේ කලලයේ වර්ධනය හා විකසනය වෙනවා. මෙන්න බීජාංකුරය, මෙන්න බීජපත්‍ර, මෙන්න බීජ මූලය. කලලයක බීජාංකුරය හා බීජපත්‍ර අතර කලාපයට තමයි අපි බීජෝපරිය කියන්නේ. ඒ වගේම කලලයක බීජපත්‍ර හා බීජ මූලය අතර කලාපයට තමයි අපි බීජාදරය කියන්නේ. මේක බීජ මූලය. බීජපත්‍ර හා බීජ මූලය අතර කලාපයට අපි කියනවා බීජාදරය කියලා. දැන් ඔබ දැක්කා බීජාදරයේ වේගයෙන් දිග වැඩි වුණොත් බීජපත්‍රයි බීජාංකුරයි පොළොවෙන් උඩට උස්වාගෙන අපිබහුම් ප්‍රරෝහණය වෙනවා. හැබැයි මෙතන සිද්ධ වෙන්නේ මොකක්ද? බීජෝපරිය හෙවත් මේකට තව නමක් තමයි අපි කොටිලය. මේකට තව නමක් තමයි අපි කොටිලය ශීඝ්‍රයෙන් වර්ධනය වෙන්නේ. මෙයා ශීඝ්‍රයෙන් වර්ධනය හෝ විකසනය වුණාට බීජපත්‍ර දිගටම පොළොව යට තියෙන්නේ. මෙයා තමයි උස වැඩි වෙන්නේ. මේ වගේ බීජ කලලවල ලක්ෂණය තමයි බීජාදරය වර්ධනය වෙන්නේ බොහෝම පොඩ්ඩයි. නමුත් බීජෝපරිය ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කරනවා. මෙයා චුට්ටක් වර්ධනය වෙද්දි මෙයා ගොඩාක් වර්ධනය වෙලා මේක නට්ටවාගේ උඩට ඇවිල්ලා පොළවෙන් ඉහළට එනවා. එතකොට බීජ ප්‍රරෝහණය සාර්ථකයි. බීජපත්‍ර දිගටම පසේ යටමයි තියෙන්නේ. බලන්න මේ ගැන අපි කතා කරලා තියෙනවා මේ විදිහට. අදෝබහුම ප්‍රරෝහණය බීජ ප්‍රරෝහණය වීමේදී බීජාංකුරය පොළවෙන් ඉහළට මතුවෙනවා. බීජපත්‍ර හා භ්‍රූණ කෝෂයේ සහිතව බීජය අනික් කොටස් පොළොව තුලම පවතිනවා. මේට හේතුව මොකක්ද කියන්නේ? බීජෝපරිය හෙවත් අපි කොටලේ සාපේක්ෂව ඉක්මන් දිග වැඩි වීම. මෙන්න මෙයා වේගයෙන් දිග වැඩි වෙනවා. මෙහිදී බීජපත්‍ර ප්‍රභා සංශ්ලේෂණයට දායක වෙන්නේ. ඇයි? එයා දිගටම තියෙන්නේ පසයට. දිගින් දිගටම පස තුල පැවතීමෙන් වැඩිපුර රෝග පලිබෝධ හානියටත් ලක් වෙනවා. දැනගන්න බඩඉරිඟු වී කඩල වගේ ඒක බීජපත්‍රී ශාක පෙන්නුම් කරන්නේ බොහෝ විට අදෝබහුම ප්‍රරෝහණයක්. නමුත් මෑ බෝංචි කව්පි වැනි බොහෝ බීජ වර්ග බොහෝ විට පෙන්නුම් කරන්නේ අපිබහුම ප්‍රරෝහණයක්. ඒකත් මතක තියාගන්න. සමස්තයක් වශයෙන් බොහෝ ද්විබීජපත්‍රී ශාක නියතයක් නෙමේ. බොහෝ ද්විබීජපත්‍රී ශාක දක්වන්නේ අපිබහුම ප්‍රරෝහණයක්. බොහෝ ඒක බීජපත්‍රී ශාක දක්වන්නේ අදක් බහුම ප්‍රරෝහණයක්. මේ තියෙන්නේ අදෝබහුම ප්‍රරෝහණය දක්වන තත්ත්වයක්. බීජ මූලයේ තියෙනවා. එයා වේගයෙන් වර්ධනය වෙන්නේ කවුද? බීජාංකුරය. ඒ නිසා බීජය පොළොවෙන් ඉහළට එසවෙන්නේ නැහැ. right. බොහෝ ඒක බීජපත්‍රී බීජ අපිබහුම ප්‍රරෝහණය දක්වනවා. ද්විබීජපත්‍රී බීජ අදෝබහුම ප්‍රරෝහණය දක්වනවා. ඒක බීජපත්‍රී අපිබහුම. ද්විබීජපත්‍රී අදෝබහුම. සමහර වෙලාවට යම් යම් වෙනස්කම් තියෙනවා.
ඕක තමයි පොදු තත්ත්වය. අපි කතා කළේ බීජ ප්‍රරෝහණාකාර දෙකක් ගැන. එකක් අපිභෞම ප්‍රරෝහණය, අනික අදෝභෞම ප්‍රරෝහණය. ඊළඟට අපි දැනගන්න ඕන යම් බීජයක් ප්‍රරෝහණය වීම සඳහා මොනවද අවශ්‍ය කරන්නේ කියලා. ඒකට අපි කියනවා බීජ ප්‍රරෝහණය කිරී බලපාන සාධක කියලා. ළමයි දැනගන්න යම් බීජයක ප්‍රරෝහණය කිරී බලපාන සාධක අපිට ප්‍රධානාකාර දෙකකට බෙදන්න පුළුවන්. එකකට කියනවා අභ්‍යන්තර සාධක, අනිකට කියනවා බාහිර සාධක කියලා. මේ මගින් අපිට බීජ ප්‍රරෝහණයට මොනවද අවශ්‍ය වෙන්නේ කියන සාධකත් ඒවා බලපාන ආකාරයත් දක්වන්න පුළුවන්. අපි ඉස්සෙල්ලාම ගත්තොත් බීජ ප්‍රරෝහණය කිරී බලපාන අභ්‍යන්තර සාධක. අපි කියනවා මේවට අපි ඉංග්‍රීසියෙන් කියනවා සමහරු internal factors කියලා. මෙතන කියනවා අභ්‍යන්තර සාධක කියන්නේ යම් බීජයක් ප්‍රරෝහණය වීමට ඒ බීජය තුල පවතින තත්වයන් වෙනවා. පළවෙනි තත්වය තමයි බීජයේ ජීවිතාව. ජීවිතාව කියන්නේ බීජයට පණක් තියෙන්න ඕන. යම් මේකට අපි අර්ධයක් ගොඩනගනවා යම් බීජයකට ප්‍රරෝහණය වීමේ හැකියාව හේවත් විභවය කියලා. මේ විභවය නැත්තම් බීජය ප්‍රරෝහණය වෙන්නේ නැහැ. එහෙනම් අභ්‍යන්තර වශයෙන් බීජයක ජීවිතාවක් තියෙන්න ඕන. දෙවන ලක්ෂණයක් තියෙනවා බීජ අක්‍රියතාව. මේකට සමහරු කියනවා බීජ සුප්තතාව කියලා. බීජ අක්‍රියතාව, එහෙම නැත්නම් මේකට සමහරු කියනවා බීජ සුප්තතාව කියලා. බීජ අක්‍රියතාව හෝ සුප්තතාව කියලා කියන්නේ යම් බීජයකට එයාගේ ප්‍රරෝහණයට අවශ්‍ය කරන ඔක්කොම සාධක, බාහිර වේවා අභ්‍යන්තර වේවා සාධක ලබා දුන්නත් එයා ප්‍රරෝහණය වෙන්නේ නැහැ. මේකට අපි කියනවා සුප්තතාව කියලා. එතකොට ජීවිතාව තියෙන්න ඕන අභ්‍යන්තරිකව, සුප්තතාව ඉවත් වෙලා තියෙන්න ඕන. එතකොට මේක ඇත්තටම ඉවත්ව තිබිය යුතුයි. නැත්තම් බීජය ප්‍රරෝහණය වෙන්නේ නැහැ. එහෙම නැත්තම් අපි ඉවත් කළ යුතු වෙනවා. අපි කතා කළා බීජ ප්‍රරෝහණය කිරී බලපාන අභ්‍යන්තර සාධක දෙකක්. එකක් තමයි බීජයේ ජීවිතාව, අනික තමයි බීජයේ අක්‍රියතාව හෙවත් සුප්තතාව. ඊළඟට කතා කරනවා බාහිර සාධක. මේවට අපි සමහරු ඉංග්‍රීසියෙන් කියනවා ළමයි internal factors කියලා. බීජයෙන් පිටතයි මේ තත්ත්ව තියෙන්නේ. මේවට අපි කියනවා external factors. internal කියන්නේ අභ්‍යන්තර. මේවට කියන්නේ external factors කියලා. මේවා බීජයෙන් පිටත පවතින තත්ත්වය. බාහිර. කලින් ඒවා internal වෙන්න ඕන. මේ තියෙන internal. මේක external. බීජයට පිටත පරිසරයෙන් ලැබෙන තත්ත්වය මේකට සමහරු කියනවා ආර්ද්‍රතාව කියලා, සමහරු කියනවා වායුගෝල තෙතමනය කියලා. එහෙම නැත්නම් වායුගෝල නැතුව නිකම්ම තෙතමනය කියලාත් කියනවා. බීජවලට තෙතමනයක් ලැබෙන්න ඕන මම අර කිව්ව විදිහට එන්සයිම සක්‍රිය වෙන්නයි, සංජිතාහාර ජල විච්ඡේදනය වෙන්නයි. යම් බීජවල කායික හා ජෛව විද්‍යාත්මක ක්‍රියා ආරම්භෙන්න නම් මේ තෙතමනය හෙවත් ජලය අවශ්‍ය වෙනවා. ඒකයි අපි බීජ ප්‍රරෝහණය වීමේදී ආර්ද්‍රතාව හෝ තෙතමනය ගැන කතා කරන්නේ. දෙවෙනි එක තමයි උෂ්ණත්වය. දැනගන්න බීජ ප්‍රරෝහණය කියන්නේ එන්සයිමේ ක්‍රියාවක් නිසා උෂ්ණත්වයට සංවේදී වෙනවා. සලාද වැනි සමහර බීජ තියෙනවා ඒගොල්ලෝ සෙනෙහසක බිඳුව 10 තරම් අඩු උෂ්ණත්වයේදී පවා ප්‍රරෝහණය වෙනවා. ඒක විශේෂ අවස්ථාවක්. නැත්තම් බොහෝ බීජවලට මේ සඳහා සෙන්ටිග්‍රේඩ් 20ක් 30ක් තරම් අධික උෂ්ණත්වයක් අවශ්‍ය වෙනවා. එහෙම නැත්තම් ඒගොල්ලෝ ප්‍රරෝහණය වෙන්නේ නැහැ. ඊළඟට වාතය. දැන් මෙතන වාතය කියලා කිව්වට විශේෂයෙන්ම සලකා බලන වායු වර්ගය තමයි ඔක්සිජන්.
දැනගන්න බීජ තමන්ගේ ප්‍රරෝහණයට විශාල ශක්තියක් අවශ්‍ය වෙනවා. ඒක ලබා ගන්නේ සංචිත ආහාර ඔක්සිකරණය කිරීමෙන්. ඔක්සිජන් එක්ක බඳිනවා. ඒ කියන්නේ මොකද්ද? මේක සවායු ශ්වසනය වෙනවා. නැත්තම් කාර්යක්ෂම නැහැ. ඔබ දන්නවා මෙහෙම සවායු ශ්වසනය වෙන්න ඔක්සිජන් අවශ්‍ය වෙනවා. අනික තමයි නිපදවන කාබන් ඩයොක්සයිඩ් පද්ධතියෙන් බැහැර කරන්න ඕන වෙනවා. ඒ සඳහා උසස් වාතාශ්‍රයක් අවශ්‍ය වෙනවා. ඉතින් ඒ නිසා බීජ ප්‍රරෝහණයට අපිට බාහිර සාධක වශයෙන් කතා කළා ජීවිතාව සහිත වෙන්න ඕන බීජය. අභ්‍යන්තර සාධක වශයෙන් කතා කළා ජීවිතාව සහිත වෙන්න ඕන. සුප්තතාව ඉවත් වෙලා තියෙන්න ඕන. ඒ වගේම තවත් ඕනනම් අපිට ගත්ත හැකි සංචිත ආහාර තියෙන්න ඕන, එන්සයිම තියෙන්න ඕන. තව ගොඩක් ගත්ත හැකි මම කීපයයි ගත්තේ. බාහිර සාධකයන්ට විශේෂයෙන්ම ප්‍රරෝහණයට අවශ්‍ය පළවෙනි සාධකයේ වශයෙන් අපිට දක්වන්න පුළුවන් තෙතමනය තියෙන්න පුළුවන් අවශ්‍යයි. දෙවෙනි එක උෂ්ණත්වය තියෙන්න අවශ්‍යයි. තුන්වෙනි එක වාතය තියෙන්න අවශ්‍යයි. හතරවෙනි බාහිර සාධකයේ ආලෝකය. හැබැයි මෙහිම එකක් තියෙනවා. ළමයි බොහෝ බීජවල ප්‍රරෝහණයට නම් ආලෝකය වැදගත් වෙන්නේ නැහැ. ඒවා ආලෝකයේ යටතේ වගේම අඳුර යටතේ ප්‍රරෝහණය වෙනවා. නමුත් සලාද වගේ සමහර බීජවල ප්‍රරෝහණයට ආලෝකය වැදගත් වෙනවා. මෙහිදී සලාද බීජවල ප්‍රරෝහණයට රතු ආලෝකය වැදගත් වෙනවා. රතු ආලෝකය දුන්නාම තමයි සලාද බීජ ප්‍රරෝහණය වෙන්නේ. අපි මේ කතා කළේ බීජ ප්‍රරෝහණයට අවශ්‍ය සාධක. අපිට තව පොඩ්ඩක් ඒ ගැන විස්තර කරනවා නම් බීජ ප්‍රරෝහණයට අවශ්‍ය සාධක එකක් තමයි අභ්‍යන්තර සාධක. අනිකට අපි කිව්වා බාහිර සාධක කියලා. අභ්‍යන්තර සාධක යටතේ අපි විශේෂයෙන්ම කතා කළා බීජයේ ජීවිතාව ගැන. ඒ වගේම අක්‍රීය කාල පැවතීම නිසා ප්‍රරෝහණය නොවී පැවතීම හෙවත් සුප්තතාව ගැන. අපි කතාව පටන් ගත්තා බාහිර සාධක පිළිබඳව. බීජයේ ප්‍රරෝහණය වීමට ඊට බාහිර පරිසරයෙන් ලැබිය යුතු තත්ත්ව. එකක් හඳුනාගත්තා තෙතමනය. මේකට සමහරු කියයි ආර්ද්‍රතාව කියලා. තව එකක් තමයි උෂ්ණත්වය. තව එකක් තමයි වාතය හෙවත් ඔක්සිජන්. එතකොට මම පිළිගන්නවා අභ්‍යන්තර සාධක යටතේ බීජයක ජීවිතාව හා සුප්තතාවට අමතරව තව දේවල් අභ්‍යන්තර සාධක යටතේ බීජයක ජීවිතාව හා සුප්තතාවට අමතරව තව සාධක බලපාන්න පුළුවන්. අභ්‍යන්තරික වශයෙන් මොන වගේ දේවල්ද? සංචිත ආහාර තියෙනවද? ඒවා ප්‍රමාණවත්ද? ඒ වගේම බීජය තුල මේකට අවශ්‍ය එන්සයිම තියෙනවද? ප්‍රරෝහණය සඳහා අවශ්‍ය වන එන්සයිම. ඔය වගේ දේවල් දක්වන්න පුළුවන්. නමුත් යම් හේතුවක් නිසා බීජ ප්‍රරෝහණය කිරීම බලපාන අභ්‍යන්තර සාධක වශයෙන් වැදගත්කමක් දක්වලා තියෙන්නේ බීජයේ ජීවිතාව හා සුප්තතාව කියන ලක්ෂණ දෙකටයි. බාහිර සාධකයන්ට තෙතමනය, උෂ්ණත්වය හා වාතයට තමයි ප්‍රමුඛත්වය ලැබිලා තියෙන්නේ. අනික් සාධකත් අවශ්‍යයි. නමුත් එක පැත්තකින් මේ සාධක සංචිත ආහාර පැවතීම, එන්සයිම් පැවතීම ආදී මත බීජයේ ජීවිතාව හෝ පණනල තීරණය වෙනවා. ඉතින් බීජයක් ජීව්‍ය වෙලා හිටියොත් නැත්නම් පණ තිබුණොත් විතරයි ප්‍රරෝහණය වෙන්න පුළුවන්. ඔබට මතක ඇති ළමයි ඔය සාමාන්‍ය පෙළ මට්ටමේදී සමහර වෙලාවට
අපි අර පරීක්ෂානල ඇටෝම් දෙකක් අරගෙන මේ වගේ සකස් කිරීමක් කරනවා X පරීක්ෂානල Y පරීක්ෂානල. මේකට තෙත පුළුන් දාලා මේකේ බීජ දානවා. මේකට වියලි පුළුන් දාලා මේකේ බීජ දානවා. ප්‍රරෝහණය වෙන්නේ තෙතමනේ යටතේ පවතින මේ X කියන ඇටෝම විතරයි. ඔන්න බීජ ප්‍රරෝහණය සඳහා තෙතමන අවශ්‍යයි කියලා ඔප්පු කරලා තියෙනවා. කලේ මෙහිමයි සමාන පරීක්ෂානල දෙකක් ගැන. එකකට වියලි පුළුන් දානවා අනිකට ජලයේ පෙඟවූ පුළුන් දාලා අපි බීජ දානවා. මේ බීජ දා සුප්ත කාලේ ඉවර කරපු බීජ දාන්න ඕන. දාලා මේක ප්‍රරෝහණය වෙන්න තිබ්බහම ප්‍රරෝහණය වෙන්නේ තෙත පුළුන් සහිත බීජ විතරයි. ඒක අපි දන්නවා ඉතින්. කරලා කරන්න දෙයක් නැහැ ඉතින්. දෙවෙනි එක තමයි ළමයෝ තවත් සමහරු මෙහිම ප්‍රැක්ටිකල් එකක් ලෑස්ති කරනවා. මේ වගේ තෙත පුළුන් අරගෙන මේකට බීජ දාලා මේක තියෙනවා එලිමහන් පරිසරයේ තියෙනවා. මේකටත් ওই වගේම තෙත පුළුන් දාලා බීජ දාලා ශීතකරණයක් තුල තියෙනවා. කවුද පැලවෙන්නේ? එලිමහනේ ගබඩා කළ බීජයවත් ප්‍රරෝහණය ලබා දුන්නා පැලවෙනවා. ශීතකරණය තුල පැලවෙන්නේ ඇයි? උෂ්ණත්වය අහිත කරන නිසා. දැන් බීජ ප්‍රරෝහණය කරේ තෙතමනේ අවශ්‍ය බව පළවෙනි ප්‍රැක්ටිකල් එකෙන් පෙන්නුවා. උෂ්ණත්වය අවශ්‍ය බව දෙවෙනි එකෙන් පෙන්නුවා. තුන්වෙනි එක වාතයේ අවශ්‍යතාව. අපි කිසියම් පරීක්ෂානලයක් අරගෙන ඒකට වතුර ටිකක් දාලා මේ වතුර නට්ටකම් රත් කරනවා. රත් කරද්දී අපිට පේනවා ඒ වතුරේ බුබුලු මතුවෙනවා. බුබුලු කියන්නේ වතුරේ තිබිච්ච වාතය ඉවත් වෙනවා. ඊළඟට මේක නිවෙන්න ඇරලා නිවුනට පස්සේ මේකට බීජ දානවා. වැඩක් වෙනවා. මේ ජලයේ මගින් තිබිච්ච ඔක්සිජන් ටික අයින් කළා බීජවල ලැබෙන නිර්වායු තත්ත්වය. ආපහු තෙතමනේ උරා ගන්න එක ආපහු වායු ගෝලින් ඔක්සිජන් උරා ගන්න එක වළක්වන්න මේකට දානවා අපි පොල් තෙල් තට්ටුව. අනික් එකට අපි එක්කෝ ජලයේ මෙහෙම බීජ නිකන් ජලයේ දාන්න නැතුව දානවා පොල් තෙල් තට්ටු දාන්න නැතුව තෙත පුළුන් කෑල්ලක් උඩ තියෙනවා. දැන් මේකට වෙලා තියෙන්නේ මොකක්ද? වාතය ලැබෙන්නේ මේ පොල් තෙල් වාතයට අපාරගම්මයි ජලයේ ඔක්සිජන් නැහැ. ඒ නිසා මෙයාගේ පැලවෙන්නේ අපි බීජ අරන් අර වගේම තෙත පුළුන් කෑල්ලක් දාලා එලිමහනේ තිබ්බොත් එයා පැලවෙනවා. ඒ කියන්නේ බීජ ප්‍රරෝහණය සඳහා අවශ්‍යයි කවුද ළමයෝ? වාතය හෙවත් ඔක්සිජන් අවශ්‍යයි. ඊළඟට තව සමහර යෝජනා කරනවා එක බීජ සාම්පලයක් මුං ඇට වෙන්න පුළුවන් අරන් හොඳටම තම්බනවා. තම්බලා මේ වාගේ පුළුන් කෑල්ලක දාලා බීජ තියෙනවා. අනිකට එහෙම තම්බන්න නැතුව මුං ඇට අරගෙන මෙහෙම දානවා. දැන් මෙතන තම්බද්දි බීජයේ කලලේ මැරලා තියෙන්නේ මෙයා ප්‍රරෝහණය වෙන්නේ මෙයා ප්‍රරෝහණය වෙනවා. ඒ කියන්නේ මොකක්ද ළමයෝ? මෙතෙන්දී අපිට වැදගත් වෙනවා කලලේ නැත්තම් බීජයේ ජීවිතාව. ඉතින් මෙන්න මේ වගේ සුප්‍රසිද්ධ පරීක්ෂණ 4ක් තියෙනවා. බීජවල ප්‍රරෝහණ ශක්තිය නැත්තම් බීජවල ප්‍රරෝහණය කිරී බලපාන සාධක කියලායි කියන්නේ ඔකට. ජීවිතාව බලන්න බීජ තම්බල බලනවා. එහෙම නැත්නම් වාතාශ්‍රය අවශ්‍යද බලන්න මේකේ වාතය ඉවත් කරනවා උණු කර නිවාගත් ජලය දාලා උඩින් වාතයේ වායු ගෝලීය වාතය ඇදලා ගන්න එක වළක්වන්න තෙල් තට්ටුවක් දාලා. තුන්වෙනි එක උෂ්ණත්වය අවශ්‍ය බව පෙන්වන්න තත්ත්ව ලබා දීලා එලිමහනේ තියෙනවා ශීතකරණ වල දානවා. ඊළඟට අපිට පුළුවන් බීජේ ජීවිතාව බලපාන බව ජීවිතාව පෙන්වුවා වාතය පෙන්වුවා උෂ්ණත්වය පෙන්වුවා තව සාධකයක් ගැන අපි ඕනනම් දක්වන්න පුළුවන් තෙතමනේ බීජයක් ප්‍රරෝහණය වෙන්න ගියාම ජලයේ හෙවත් තෙතමනේ අවශ්‍යයි. එකක තෙත පුළුන් අනික වියලි පුළුන් දාන්න. ඉතින් මේ වගේ ප්‍රැක්ටිකල් 4ක් මගින් අපි කතා කරන්නේ බීජවල ප්‍රරෝහණය කිරී බලපාන සාධක ගැන. එතකොට මේ සාධක ලබා දෙනවද නැද්ද කියන එක චෙක් කරන්න ඕන නිසා බොහෝ විට ළමයි බීජ ප්‍රරෝහණය කිරී බලපාන සාධක කියලා
වැදගත්කමක් දෙනකොට අභ්‍යන්තර සාධක යටතේ කතා කරනවා ජීවිතාව හා සුප්තතාව ගැන. බාහිර සාධක යටතේ කතා කරනවා තෙතමනේ හේවත් ආදතාව, උෂ්ණත්වය හා වාතය හේවත් ඔක්සිජන් ගැන. ඒකට හේතුව මේ වගේ පරීක්ෂණ කට්ටල ඇටෝම් කරන්න පුළුවන් නිසා. එනම් බීජ ප්‍රරෝහණය කරේ බලපාන සාධක අභ්‍යන්තර හා බාහිර වශයෙන් අපට බෙදා ගන්න පුළුවන්. මේ තියෙන මේ සාධක ටිකයි. ඊළඟට අපිට කතා කරත හැකි බීජ ප්‍රචාරණය නැත්නම් බීජ වලින් දුහිතෘ ශාක නිපදවීම කියන ක්‍රියාවේ තියෙන හොඳ පැත්තේවත් වාසි පැත්ත, මේකේ තියෙන නරක පැත්තේවත් අවාසි පැත්ත. ඉස්සෙල්ලා කතා කරනවා බීජ ප්‍රචාරණයේ වාසිය. එක වාසියක් තමයි වර්ධකව ප්‍රචාරණය කරන්න බැරි. ඒ කියන්නේ බීජ ලබාගෙන වැල කරනව වෙනුවට දණු කෑලි, මුල් කෑලි, පත්‍ර කෑලි ආදී ශාකයක වැඩෙන හේවත් වර්ධනය වන කොටස් වලින් දුහිතෘ ශාක නිපදවා ගන්න බැරි. එහෙම නැත්නම් එහෙම අමාරු ශාක බෝ කරන්න පුළුවන් බීජ ප්‍රචාරණය මගින් විතරයි. සමහර ශාක තියෙනවා වර්ධකව ප්‍රචාරණය කරන්න අමාරුයි. බොහොම සරල උදාහරණයක් දෙන්නම්කෝ. පොල් ගහේ අතු කෑලියෙන් පැලවෙන්නේ නැහැ. ළමයි දැනගන්න බීජ හට ගන්නකොට ශාක මාදිලි දෙකක ප්‍රජනක සෛල ජන්මාණු හා නැත්නම් පරාග හා ඩිම්බ හා වෙනවා. ඒ නිසා මොකද වෙන්නේ? ලක්ෂණ මිශ්‍ර වීමක් සිද්ධ වෙනවා. මෙතෙන්දි ලක්ෂණ මිශ්‍ර වීමක් වෙලා අපට නව ශාක මාදිලි පවා ලබා ගන්න පුළුවන්. උදාහරණයක් තමයි ශාක අභිජනනයේදී හමු වෙනවා ශාක දෙමුහුම් කිරීම කියලා එකක්. ළමයි ශාක දෙමුහුම් කිරීමේදී අපට මව් ශාකයට වඩා උසස් ලක්ෂණ තියෙන දුහිතෘ ශාක ලැබෙනවා. ඒකට එක හේතුවක් තමයි මේ ලක්ෂණ මිශ්‍ර වීම. දැනගන්න මුදුන් මුලක් සහිත ශාක නිපදවා ගන්න පුළුවන් අපට බීජ වලින් විතරයි. මොකද යම් ශාකයක මුදුන් මුලක් බවට පත් වෙන්නේ කලලයේ පවතින බීජ මූලයේ පමණයි. අපි ගත්තොත් කලලයක්, බීජ පත්‍ර, බීජාංකුරය, බීජ මූලය. බීජ පත්‍රයක මේ බීජ පත්‍ර එකක් තියෙනවා කියලා හිතන්නකෝ. එතකොට මෙන්න මේ කලලයේ කෙනෙක් කෙනාට විතරයි මුදුන් මුලක් බවට පත් වෙන්න පුළුවන්. මේ කලලයේ තියෙන බීජ මූලයට විතරයි. දැන් කලලයක තියෙන බීජ මූලය දක්වන ප්‍රධාන වර්ධන විලාස දෙකක් තියෙනවා. එයාට පුළුවන් ප්‍රධාන මුලයේ වර්ධනය ටික කාලයකින් නවත්තලා ඒ වෙනුවට පාර්ශ්වික මුල් වර්ධනය වෙන්න දෙන්න. මේකට අපි කියනවා තන්තු මූල පද්ධතිය කියලා. කෙඳි කෙඳි තන්තු වගේ නෙමෙයි. එහෙම නෙමෙයි. මෙයාගේ මුදුන් මුල අකණ්ඩව වර්ධනය වෙනවා නැත්නම් එකක් පල්ලෙහාට වර්ධනය වෙනවා ඒකෙන් අතු හට ගන්නවා. මේකට අපි කියනවා මුදුන් මූල පද්ධතියක් කියලා. ටැප් රූට් සිස්ටම් එකක් කියලා. අපට බීජ මූලයේ මගින් ලැබෙන්නේ මුදුන් මූල පද්ධතියක්ද තන්තු මූල පද්ධතියක්ද කියන එක ශාක විශේෂය මත කලින් තීරණය වෙලා ඉවරයි. හැබැයි ලබා ගන්න පුළුවන් වෙන්නේ බීජ මූලයේ මගින් විතරයි. එතකොට මේ වගේ මුදුන් මුලක් තියෙන ශාක නිපදවා ගත්තොත් මේවා වඩා ශක්තිමත්, පසේ වැඩි ගැඹුරකට ශාකයේ සමග සම්බන්ධ වෙලා තියෙනවා. දිරිය වැඩි. එහෙම නැත්නම් මතු පිට තියෙන සුළඟට පවා ගැලවිලා යන්න කඩා වැටෙන්න පුළුවන්. ඒතර මුදුන් මුලක් සහිත ශාක නිපදවා ගත හැකි මේ මගින්. මේවා ශාක බද්ධ කිරීමේදී ග්‍රාහක ශාක. අපි අඹයට නැත්නම් අඹ බීජ ආදිය හිටවලා ඒකෙන් පැල හැදෙන්න ආරිනවා. ඕවට අපි කියනවා ග්‍රාහක පැල කියලා. ඒකට තමයි බද්ධ කරන්නේ. ඒතර ඒ වාගේ අපිට මුදුන් මුලක් සහිත ශාක නිපදවා ගන්න පුළුවන්. මේවා ශාක බද්ධ කිරීමේදී ග්‍රාහක ශාක වශයෙන් යොදා ගන්නවා. අනික් අතට බොහෝ ශාක වරකදී බීජ විශාල සංඛ්‍යාවක් නිපදවනවා. මම හැබැයි උදාහරණයක් කියනවනම් දැන් ඔය ඔයගොල්ලෝ අහලා ඇති පාතීනියම් හිස්ට්‍රොෆෝරස් කියලා වල් පැලෑටියක් තියෙනවා. මේ වල් පැලෑටියේ වරකට බීජ 15000ක් නිපදවනවා. එතකොට අපිට මේ වගේ විශාල බීජ සංඛ්‍යාවක් ලැබෙනවා නම් අපට ඒකෙන් දුහිතෘ පැල ගොඩාක් ගන්න පුළුවන්. අනික තමයි බීජ කියන්නේ කාලතරණ අවයවයක්. එයාට අහිතකර පරිසර තත්ත්වය වුණත් නැරෙන්නේ නැතුව ඉන්න පුළුවන්. අහිතකර තත්ත්වයන් ලක් වෙන්නේ නැතුව සිටීමේ හැකියාවක් තියෙනවා. ඒකත් වාසියක්. අනික තමයි බීජ වලට ක්‍රම ගණනාවකින්
එක තැනකින් තවත් තැනකට යන්න හේවත් ව්‍යාප්ත වෙන්න පුළුවන්. සුළං මගින් ජලයේ මගින් සතුන් මගින්. ඒ නිසා බීජ මගින් ශාක බෝ කරගන්න එක හරිම කාර්යක්ෂම වෙනවා. අනික තමයි බීජයක් ප්‍රරෝහණය මගින් ලැබෙන පැලයක ජීවිත කාලය වඩා වැඩි. එයා මුලින් ඉඳන් යනවා බීජ පැලය, කුඩා පැලය, වර්ධනය වන පැලය. නමුත් අපි ගහක් බඩ් කරගත්තොත් එයාට කුඩා කාලේ නෑ. ඉතින් ඒ නිසා බීජ ප්‍රචාරණය මගින් ලැබෙන ශාක වැඩි කාලයක් ජීවත් වෙනවා. අනික තමයි බීජ ප්‍රචාරණය මගින් ඔය අපි ගන්න අඹ ගස් ආදී ගන්නකොට ඔය ගෘහ භාණ්ඩ හදන්න, ඒ කියන්නේ ලාභ ගෘහ භාණ්ඩ හදන්න අඹ ලී ගන්නවා. ගණිතය කොල්ල බලනවා මේක බඩ්ඩඹ ගහක්ද බීජ මගින් ආපු එකක්ද කියලා. බඩ්ඩඹ ගස් කියලා කියන්නේ වර්ධක ප්‍රචාරණයෙන් ගත්ත ඒවා. ඒවායේ දැවුමේ වටිනාකම අඩුයි. නමුත් බීජ මගින් ගත්ත අඹ ගස් හොඳට හයියයි. එතකොට ඒ මත දැව මත වටිනාකම වැඩි වෙනවා. අපට රෝපණ ද්‍රව්‍ය විදිහට හිටවන්න ගන්න දේවල් විදිහට බීජ වැඩි කාලයක් ගබඩා කරත හැකියි. සාමාන්‍යයෙන් වී අවුරුදු 3-4ක් වුණත් ගබඩා කරලා තියන්න පුළුවන් ජීවිතාවට හානියක් නොවේ. අනික මේවට මුදුන් මුලක් තියෙනවා වර්ධක ප්‍රචාරණයෙන් මගින් ගන්න ශාකවලට. ඒ නිසා හොඳින් පසත් එක්ක සම්බන්ධ වෙලා ඇද වැටීම් ආදියට උරුත් දෙනවා. හොඳින් පසින් ජලයේ පෝෂක ආදියත් උරා ගන්නවා. මුල් ලොකුයි. තව තියෙනවා කෘෂිකාර්මිකව රෝපණ ද්‍රව්‍ය වශයෙන් බීජ ගන්න පුළුවන්. අපිට බීජ හිටවන්න ගන්න පුළුවන්. ඒ වගේම මිනිස්සා සතුන්ට ආහාර වශයෙන් බීජ ගන්න පුළුවන්. ඊළඟට විවිධ කර්මාන්තවල අමුද්‍රව්‍යයක් වෙනවා. සමන් කර්මාන්තය, තීන්ත කර්මාන්තය, වාර්නිෂ් කර්මාන්තය, අර ගෘහ භාණ්ඩවල ගානේ දාතිය. අපට බීජ යොදා ගන්න පුළුවන් ලස්සනටයි ඔය නොයෙකුත් ක්‍රීඩා කටයුතු වල සැරසිලි ආදියට බීජ ගන්නවා. මෙතන ඇත්තටම බීජ ප්‍රචාරණය කිව්වට අපි බීජවල වැදගත්කමුත් කතා කරලා තියෙනවා. මොනවද බීජවල තියෙන වැදගත්කම්? වර්ධකව ප්‍රචාරණය කරන්න බැරි ශාක බෝ කරගන්න පුළුවන්. ලක්ෂණ හාවීමක් වෙන නිසා නව ශාක මාදිලි පවා ලැබෙනවා. මුදුන් මුලක් සහිත ශාක ගන්න පුළුවන් එකම ක්‍රමය. එතකොට ශාක බද්ධ කරන්න ග්‍රාහක වශයෙන් ගන්න පුළුවන්. මව් ශාකයක් වරකඩ බීජ විශාල සංඛ්‍යාවක් නිපදවන හින්දා දොහිතෘ පෙළ ගොඩාක් ලබා ගන්න පුළුවන් වෙනවා. අහිතකර පරිසර තත්ත්වයට තේ වුණත් බීජ පෙළ වගේ නෙමෙයි බීජ වලට නොනැසී ජීවත් වෙන්න පුළුවන්. බීජ වලට ක්‍රම ගණනාවකින් එක තැනකින් තවත් තැනකට ගමන් කරන්නවත් ව්‍යාප්ත වෙන්න පුළුවන්. බීජ ප්‍රචාරණය මගින් ලැබෙන ශාකවල ජීවිත කාලය වඩා වැඩි වෙනවා. අනික තමයි මේවැ දැව වටිනාකම වැඩි. ඒ වගේම මුදුන් මුලක් දෙන හින්දා වඩා හොඳින් පස් සමග රඳව ගන්න නිසා ඇද වැටීම්, පෝෂක විශෝධන ආදී හම්බ වෙන්නේ නැහැ. මේ කතා කළේ බීජ ප්‍රචාරණයේ වාසි ගැන. ඊළඟට බලමු මොනවද මේකේ තියෙන අවාසි කියලා. අපි තවත් අපි කිව්වා රෝපණ ද්‍රව්‍ය වශයෙන් ගන්න පුළුවන් කිව්වා. සත්තුන්ට කෑමට ගන්න පුළුවන් කිව්වා. කර්මාන්ත අමුද්‍රව්‍ය වෙනවා කිව්වා. අලංකාර හා ක්‍රීඩා වලට ගන්නවා කිව්වා. මොනවද එහෙනම් බීජ ප්‍රචාරණයේ අවාසි? පළවෙනි අවාසිය තමයි අපි දැක්ක දැන් මෙතෙන්දි ලක්ෂණ මිශ්‍ර වෙනවා. එක්කෙනෙක්ගෙන් ඩිම්බයක් අනික එක්කෙනාගෙන් පරාගයක්. ඒතකොට මේ ශාක දෙකේම ලක්ෂණ දොහිතෘ ජීවියට ලැබෙනවා. ප්‍රතිඵල වෙන්නේ මොකක්ද? ලැබෙන ශාක කොහොම එක වගේ නෙමෙයි. උස ශාක තියෙනවා, මිටි ශාක තියෙනවා. ඉතින් ඒ නිසා මේ වගේ වෙනස්කම් සිද්ධ වෙන නිසා යම් ශාකයක තිබ්බනම් හොඳ ලක්ෂණයක්. ටිකක් දුර්ලභ හොඳ ලක්ෂණයක්. අපි ඒක බීජ නිෂ්පාදනය කරන්න දැම්මොත් පසු කාලින වේ ලක්ෂණය වෙනස් වෙනවා. මොකද වෙනත් ජාන සමග මිශ්‍ර වීම. ඉතින් ඒ නිසා අපිට මව් ශාකයේ සර්ව සම දොහිතෘ ශාක ලබා ගන්නත් බැරි වෙනවා. ඒ වගේම මව් ශාකයේ පවතින උසස් ලක්ෂණයක් දිගටම අරන් යන්නත් බැරි වෙනවා. අනික තමයි මේ මගින් ලැබෙන ශාක ගාණයක් සර්ව සම නැහැ. එක එක විදිහේ ශාක තියෙනවා. එතකොට මේ වගේ ශාක ගාණයක් නඩත්තු කරන්න හරි අමාරුයි. අනික තමයි බීජ ප්‍රචාරණය මගින් ලබා ගන්න පැළවේද ඒවා ඵල දරන්න ඒවා ගෙඩි හැදෙන්න වඩා වැඩි කාලයක් යනවා. සමහර ශාක තියෙන ඒවා බීජ හදන්නෙත් නැහැ, සංජිත ආහාරත් අඩුයි, පැළවීමේ ශක්තියත් අඩුයි. ඒවට ගැළපෙන ක්‍රමය තමයි මේ බීජ මගින් නෙමෙයි වර්ධක ප්‍රචාරණය. සමහර බීජ තියෙනවා හිටවන්න කියලා පසෙන් මේ ඵලයෙන් වෙන් කරලා ටික කලක් තිබ්බොත් පැලවෙන්නේ නැහැ. ඒවා ගැලවූ විකස හිටවන්න ඕන. අනික තමයි වසර පුරාම අපට බීජ හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා වසර පුරාම බීජ ප්‍රචාරණය කරන්න බෑ. නමුත් අපිට ඉතින් බීජ ගබඩා කරගෙන කරන්න පුළුවන්. එහෙනම් අපි මේ කතා කළේ
අපි බීජ හා බීජ ප්‍රරෝහණය කියන්නා වූ මාතෘකාවයි. එහෙනම් මේ මාතෘකාව මම මෙතනින් නතර කරන්න. ඉදිරියේදී මෙබඳු මාතෘකාවක් සමග ඔබත් එක්ක මුණ ගැසෙන බලාපොරොත්තු වෙමි. එහෙනම් ආයුබෝවන්.